ආයිබෝන් කියලා පිළිගන්නවා SL BIS YouTube channel එකත් එක්ක තමයි ඔයාලා මේක තියලා ඉන්නේ. ඉතින් මීට මාසයකට කලින් මම එක්ස්පෝ ලංකා සමාගමේ කොටස් මිල ඇහි ඉහළ ගිය කියන කාරණේ ගැන වීඩියෝ එකක් දැම්මා. ගොඩක් අය වීඩියෝ එක බලලා තිබ්බා. ඉතින් තාමත් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් පහළ description එකේ මම link එක දාලා තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් අද මම කතා කරන්න යන්නේ එක්ස්පෝ ලංකා සමාගමේ අලුතින් ආපු මූල්‍ය වාර්තාව ගැන. ඉතින් සැප්තැම්බර් 30 අවසන් ක්වාටර් එකට යාළුවගේ අලුත්ම report එක අද ආවා. මේකෙදිත් යාළුවගේ ප්‍රොෆිට් එක හිතුවටත් වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය කරගෙන තිබුණා. ඉතින් ඒක ගැන අපි කතා කරමු. ඊට කලින් අපි බලමු මේ එක්ස්පෝ ලංකා සමාගමේ එයාලට කොයි විදිහටද ආදායම ලැබෙන අංශ හැසිරලා තියෙන්නේ කියන කාරණේ. ලොජිස්ටික් කියන අංශෙන් තමයි මෙයාලගේ ආදායමෙන් 95%කටත් වඩා වැඩි ප්‍රමාණයක් එන්නේ. ඒ වගේම ඉන්වෙස්ට්මන්ට්ස් ඒ වගේම ලෙෂර් කියන මෙන්න මේ අංශ දෙකිනුත් මේ සමාගමට දායකත්වය සපයනවා. ඉතින් මේ පාර report එක බැලුවම quarter report එකේදී දැකපු දේ තමයි ඒ අංශ දෙකෙන් විශාල දායකත්වයක් ලැබිලා නැහැ. එක්ස්පෝ ලංකා සමාගමේ profit එක වර්ධනයට ඒ වගේම logistic කියන අංශෙන් එයාලගේ profit එක හිතන්න බැරි තරම් ප්‍රමාණිකකින් වර්ධනය වෙලා තියෙනවා. ඉතින් එක්ස්පෝ ලංකා සමූහයේ කොටසක net asset value එක තිබුණේ 2020 මාර්තු 31 වෙනිදා වෙද්දී රුපියල් 6.41ක් විදිහට. ඉතින් මේ වෙද්දී ඒ කියන්නේ 2020ම සැප්තැම්බර් 30 වෙද්දී මාස 6කට පස්සේ යාළුවගේ net asset value එක රුපියල් 3කටත් වඩා වැඩි අගයක. ඒ කියන්නේ 150කට ආසන්න අගයකින් වර්ධනය කරගෙන තියෙනවා රුපියල් 9.66 දක්වා. ඉතින් මේ සමාගම මේ පහුගිය කාල සීමාව ඇතුළත රුපියල් 1.70 වගේ මිලක ඉඳන් මේ වෙනකොට කොටසක් රුපියල් 30 වගේ මිලකට ගිහින් තියෙනවා. ඉතින් ඒ වගේ විශාල මිල පරාසයක මේ සමාගමේ කොටස් ගනුදෙනු වෙනවා. ඒ වගේම මේ සමාගමේ පහුගිය ක්වාටර් එකේ බීටා වැලියු එක විදිහට අපිට දක්වන්න පුළුවන් 2.51 කියන අගය. ඉතින් ඒ කියන්නේ මාකට් එක පොඩ්ඩක් හරි මොමන්ට් එකක් පෙන්නුවොත් මේ සමාගම විශාල වශයෙන් ඒකට ප්‍රතිචාර දක්වනවා. අවදානම් පැත්තෙන් බැලුවොත් එහෙම අවදානම ටිකක් අධිකයි කියන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එක හදිස්සියේ හරි ඩවුන් එකක් આવොත් ඒ විදිහටම ඒක ප්‍රතිචාර දක්වයි. ඉතින් එක්ස්පෝ ලංකා සමාගම අයිති වෙන GIGS ඉන්ඩස්ට්‍රි එක අපි බලුවොත් එහෙම diversified holding කියන ඉන්ඩස්ට්‍රි එකට තමයි අයිති වෙන්නේ. ඉතින් මේ සමාගමේ logistic කියන අංශය අපි ගත්තන් පස්සේ EFL කියන සමාගමේ අංශය යටතේ තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒ සමාගම රටවල් 23ක යාළුවගේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යනවා. ඉතින් මේ වගේ ඉන්වෙස්ට්මන්ට්ස් ඒ වගේම leisure කියන අංශ දෙකත් යාළුවා ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි දැන් පොඩ්ඩක් බලමු පහුගිය මූල්‍ය වාර්තාවට අදාළව කොහොමද යාළුවගේ ප්‍රොෆිට් එක වර්ධනය වෙලා තියෙන්නේ. ඒ වගේම ආදායම් තත්ත්වය කොහොමද වැඩි වෙලා තියෙන්නේ. මොන අංශ වලින්ද ඒකට විශාල දායකත්වයක් සපයලා තියෙන්නේ කියන කාරණය. ඉතින් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් මේ වීඩියෝ එකේ අවසානයේ තෙක්ම නරඹන්න ඔයාලට අයිඩියා එකක් එයි මේ සමාගමේ කොයි විදිහටද මේ ප්‍රොෆිට් එක ඇවිල්ලා තියෙන්නේ කියන කාරණේ ගැන. ඉතින් එහෙනම් අපි යමු දැන් එක්ස්පෝ ලංකා හෝල්ඩින් සමාගමේ 2020 සැප්තැම්බර් 30 මූල්‍ය වාර්තාව ගැන අවබෝධයක් ලබා ගන්න. එක්ස්පෝ ලංකා හෝල්ඩින් PLC සමාගමේ කොටසක් මේ වෙද්දි ගනුදෙනු වෙන්නේ රුපියල් 28.20ක් වගේ මිලකට. ඉතින් අද දිනේදී කොටසක් රුපියල් 3.50කින් ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිශතයක් විදිහට 14.17කින් ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම අපිට පේනවා මේකේ කොටස් මිලියන 57.1ක් අද දිනේදී ගනුදෙනු වෙලා තියෙනවා. ඒ වගේම ගනුදෙනු සංඛ්‍යාව විදිහට 5254ක් දක්වන ඉතින් අතිවිශාල ගනුදෙනු සංඛ්‍යාවක් අද දිනේදී සිදු වෙලා තියෙනවා. ඒ වගේම අද දිනේදී රුපියල් 27.40 සහ 30 කියන මෙන්න මේ අතර මිල ගණන් වලට කොටස් ගනුදෙනු වෙලා තියෙනවා. මාකට් කැපිටලයිසේෂන් එක අතින් ගත්තම බිලියන 55.1ක අති විශාල කම්පැනි එකක්. ඒ කියන්නේ මාකට් කැපිටලයිසේෂන් එක ඊටාම විශාලයක් ගන්න අපේ කොටස් වෙළඳ පොලේ තියෙන සමාගම් අතරින් මේ වෙනකොට 10 වෙනි ස්ථානයේ තියෙනවා. ඒ වගේම 2.08ක ප්‍රතිශතයක් සමස්ත මාකට් කැපිටලයිසේෂන් එකත් එක්ක ගත්තම මේ සමාගමට අයිති වෙනවා. බීටා වැලියු එක ගත්තම මම ඒක සඳහන් කරා 2.51ක් වගේ ඊටා විශාල අගයක දැක්වෙන. ඉතින් මාකට් එකේ පොඩි වෙනස් වීමකටත් මේක ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම S&P SL20 දර්ශකෙත් එක්ක බීටා වැලියු එක ගත්තොත් 1.69ක් වගේ අගයක් දක්වනවා. ඒ වගේම තවත් වැදගත් විස්තර ටිකක් ඔයාලට මම පෙන්නන්නම්. ඉතින් ඔයාලට මේ සමාගම ගැන වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් www.expolanka.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා විස්තර බලන්න පුළුවන්. GIGS ඉන්ඩස්ට්‍රි ගෲප් එක බැලුවම diversified holding කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම 2003 ආරම්භ කරපු සමාගම 2011 6 වෙනි දින කොටස් වෙළඳ පොලේ ලයිස්තුගත කරලා තිනවා. මාර්තු 31 වෙනිදාන් තමයි මේ සමාගමේ ෆයිනෑන්ෂල් ඉයර් එන්ඩ් එක සටහන් වෙන්නේ. ඉතින් 2020 නොවැම්බර් 9 ඒ කියන්නේ අද දිනේදී මේ සමාගමේ ක්වාටර් report එක ආවා. මේ ක්වාටර් report එකේ ගොඩක් වැදගත් තොරතුරු සටහන් වුණා.
2020 සැප්තැම්බර් 30 අවසන් කාල පරිච්ඡේදය සඳහා අවශ්‍ය කරන මූල්‍ය වාර්තාව මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙදි අපිට පේනවා පැහැදිලිවම 2020 මාර්තු 31 වෙනිදාට වඩා 2020 සැප්තැම්බර් 30 විද්‍යාලයේ net asset value එක 150කට කිට්ටු ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් 2020 මාර්තු 31 වෙනිදා යාලගේ net asset value එක තිබිලා තියෙන්නේ රුපියල් 6.47ක් විදිහට එක් කොටසක net asset value එක. ඒ වගේ මේ වෙනකොට ඒක රුපියල් 9.66 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් හැබැයි ගනුදෙනු වෙන මිල ඔයාලා දැක්කොත් එහෙම මීට වඩා විශාල මිලකට තමයි මේ වෙනකොට මේ කොටස ගනුදෙනු වෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව දැන් අපිට බලන්න පුළුවන්. ඔයාලට පේනවා එක්ස්පෝ ලංකා සමූහයේ ඉන්කම් ස්ටේට්මන්ට් එක මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඉතින් එතනදී කොටසක ඉපයීම 2019 දී සටහන් වෙලා තියෙන්නේ ඍණ 0.42. ඒ කියන්නේ පාඩුවක් විදිහට තමයි 2019 දී මේ සැප්තැම්බර් ක්වාටර් එකේදී පෙන්නලා තියෙන්නේ. හැබැයි 2020 දී ඔයාලට පේනවා නම් එක කොටසකට රුපියල් 2.32ක් උපයලා තියෙනවා. එක කොටසකට. අති විශාල වැඩිවීමක්. ඒ වගේම ආදායම ගත්තොත් එහෙම බිලියන 49.1ක ආදායමක්. අති විශාල දැවැන්ත ආදායමක් පෙන්නනවා මේ සමාගම. ප්‍රොෆිට් එක ගත්තත් මිලියන 4545.0ක්. ඒ කියන්නේ රුපියල් මිලියන 4545ක අති විශාල දැවැන්ත ලාභයක් පෙන්නනවා. ඉතින් අපි මේක පහුගිය මාස 6 එක්කම බැලුවොත් ඒ කියන්නේ අපි දන්නවා 2020 මාර්තු 31න් පස්සේ මේ ගත වුණ මාස 6 අරගෙන බැලුවොත් එහෙම කොටසකට යාලා රුපියල් 3.21ක් උපයලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක බොහොම පැහැදිලිව මේකේ දකුණු පැත්තේ තියෙන report වලින් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම ගිය අවුරුද්දේ 2019 දී යාලා කොටසකට 735ක පාඩුවක් තමයි පෙන්නලා තියෙන්නේ. ඉතින් ගිය අවුරුද්දේදී එයාලගේ අදාළ මාස 6ේදී ආදායම තිබිලා තියෙන බිලියන 51.6යි. ඉතින් මේ අවුරුද්දේ අදාළ මාස 6ේදී එයාලගේ ආදායම රුපියල් බිලියන 85.3 දක්වා අති විශාල ප්‍රමාණයකින් වර්ධනය වෙලා තියෙනවා ආදායම. ඒ වගේම තවත් දෙයක් අපි බැලුවොත් එහෙම මේ සමාගමේ ලාභේ ගිය අවුරුද්දේදී ඒ අදාළ මාස 6ේදී රුපියල් මිලියන 508ක අලාභයක් පෙන්වන්නේ. මේ අවුරුද්දේදී ඒ අදාළ මාස 6ේදී රුපියල් මිලියන 6299.1ක ලාභයක් විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ හේතුව හන්ද තමයි මේ වෙනකොට එක්ස්පෝ ලංකා සමාගම ඉතා විශාල ලෙස ආයෝජකයෝ විසින් මිලදී ගන්න. ඉතින් අපි සමාගමක කොටස් මිල වේගෙන් ඉහළ යද්දී බලන්න ඕනේ කාරණය තමයි ඇයි මේ සමාගමේ කොටස් මිල ඉහළ යන්නේ? මොකක්ද හේතුව කියන දේ. ඉතින් ඔයාලට පැහැදිලිව පේනවා ඇති මේ රිපෝට්ස් දිහා බැලුවම ගොඩක් ආයෝජකයෝ කැමැත්තෙන් ඇයි මේ සමාගම මිලට ගන්න කියන කාරණේ. ඉතින් අපි දැන් මෙතනදී කොටසක ඉපයීම ආදායම ඒ වගේම ලාභෙ මෙන්න මේ කියන කරුණු විතරක් බලලා හරියන්නේ නැහැ. අපි බලන්න ඕනේ මේ සමාගමේ මේ ලාභෙ ඇවිල්ලා තියෙන්නේ මොන වගේ අංශ වලින්ද? මොකක්ද මේ අංශ වලට වෙලා තියෙන වෙනස්කම් කියන කාරණේ. ඉතින් අපි පොඩ්ඩක් ගිහලා බලමු මේ සමාගමේ මේ ලාභෙ ඇවිල්ලා තියෙන්නේ මොන වගේ අංශ වලින්ද කියලා. ඉතින් අපිට පේනවා එක්ස්පෝ ලංකා සමූහයේ ආදායම කොයි විදිහටද වර්ධනය වෙලා තියෙන්නේ කියන කාරණේ සෙක්ටර් එකෙන් සෙක්ටර් එකට. ඉතින් ලොජිස්ටික් සෙක්ටර් එක අපි අරගෙන බැලුවොත් එහෙම යාළගේ ආදායම විශාල ලෙස වර්ධනය වෙලා තියෙනවා. 70%කින් වර්ධනය වෙලා ගිය අවුරුද්දේ මාර්තු ඉඳන් සැප්තැම්බර් වෙනකම් තිබ්බ මාස 6ට සාපේක්ෂව. ඉතින් ගිය අවුරුද්දේදී ආදායම දැක්කලා තියෙන 49.3ක් බිලියන 49.3ක් විදිහට මේ අවුරුද්දේදී බිලියන 84.04ක් විදිහට තමයි ආදායම දැක්වෙන්නේ. රුපියල් බිලියන 84.04ක් වගේ අති විශාල ආදායමක් යාලා ලොජිස්ටික් සෙක්ටර් එකෙන් ලබාගෙන තියෙනවා. ඉතින් මෙතනදී profit for the period එක බැලුවොත් එහෙම ගිය අවුරුද්දේදී loss එකක් තමයි අදාළ මාස 6ේදී තිබිලා තියෙන්නේ. රුපියල් මිලියන 363.4ක loss එකක් පාඩුවක් තිබිලා තියෙන්නේ. මේ අවුරුද්දේදී රුපියල් බිලියන 6.7ක අති විශාල ලාභයක් ලබාගෙන තියෙනවා ලොජිස්ටික් සෙක්ටර් එකෙන් විතරක්. ඒ වගේම ලෙෂර් සෙක්ටර් එක බැලුවොත් ඒකෙදී අපිට මේක ටිකක් වෙනස් විදිහට තමයි දකින්න ලැබෙන්නේ. රුපියල් මිලියන 651.5ක් විදිහට ගිය අවුරුද්දේ තිබ්බ ආදායම මේ අවුරුද්දේදී ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒකට ගොඩක්ම හේතුව අපි දන්නවා මොකක්ද කියලා. කොරෝනා වෛරස් එකත් එක්ක මේ ඇති වෙලා තියෙන තත්ත්වය. ඒ වගේම මේ අවුරුද්දේදී රුපියල් මිලියන 107.3ක් විදිහට තමයි යාළගේ ආදායම දැක්වෙන්නේ. ඉතින් ගිය අවුරුද්දේදී ලාභයක් පෙන්නපු එක ඒ අදාළ මාස 6ේදී මේ අවුරුද්දේදී පාඩුවක් විදිහට තමයි දැක්වෙන්නේ. රුපියල් මිලියන 103.5ක ලාභයක් දක්වලා තියෙනවා ගිය අවුරුද්දේදී අදාළ මාස 6ේදී සැප්තැම්බර් 30 දක්වා මාස 6ේදී. හැබැයි මේ අවුරුද්දේදී 85.2ක මිලියන 85.2ක පාඩුවක් තමයි පෙන්වන්නේ. ඉන්වෙස්ට්මන්ට් සෙක්ටර් එක අරගෙන බැලුවොත් එහෙම ඒකෙත් අපිට පේනවා යම්කිසි අඩුවීමක්. ගිය අවුරුද්දේදී ආදායම විදිහට රුපියල්
මිලියන 1629.4ක් තිබ්බ එක 127කින් අඩු වෙලා රුපියල් මිලියන 1183.8ක් තමයි දැක්වෙන්නේ. ඉතින් අපි මේකෙදි බැලුවොත් එහෙම ගිය අවුරුද්දේදී රුපියල් මිලියන 248.2ක පාඩුවක් තමයි තිබිලා තියෙන්නේ. මේ අවුරුද්දේදී ඒක තවදුරටත් වර්ධනය වෙලා රුපියල් මිලියන 319.9ක පාඩුවක් දක්වා ගිහිල්ලා. ඉතින් මේ දේ එක්ක අපි පොඩ්ඩක් මේ ලොජිස්ටික්ස් සෙක්ටර් එකෙන් කොහොමද මෙච්චර ලාභයකට මේ එක්ස්පෝ ලංකා සමාගම ගියේ කියන කාරණෙත් බැලුවොත් එයාලා ඇත්තටම අලුත්ම පාරිභෝගිකයෝ පිරිසක් එයාලගෙන් සර්විස් එක ගන්න පිරිසක් ඇති කරගෙන තියෙන බව අපිට පේනවා මේ එයාලගේ ආදායම වර්ධනය වීමත් එක්ක වගේම එයාලගේ අපි ඇනුවල් රිපෝට් එක බැලුවොත් එහෙම 2020 මාර්තු 31 ඒ අදාළ මූල්‍ය වර්ෂය සඳහා ආපු ඒකෙදී යාළ ගොඩක් දේවල් සඳහන් කරලා තියෙනවා යාළගේ ඒ වර්ධනයට හේතු වෙන. ඉතින් ඔයාලා ඒකත් බලන්න කියලා මම කියනවා. ඒ වගේම මේකෙදී තව වැදගත් දෙයක් කියන්න ඕනේ මේ මෙයාලගේ මේ ආදායම බැලුවම මේ සමාගමේ මේ ඇවිල්ලා තියෙන ලාභය සහ ආදායම බැලුවම 95ක් විතර ඇවිල්ලා තියෙන්නේ ලොජිස්ටික් කියන සෙක්ටර් එකෙන්. ඉතින් ඒක ප්‍රධාන දෙයක් විදිහට මම දකිනවා. ඉතින් අනික් වෑම් පාඩුවක් වුණත් ඒක එච්චර බලපෑමක් වෙලා නැහැ මේ සමාගමට. හේතුව තමයි මේ සමාගමේ 95ක් විතර ඊටත් වැඩි ප්‍රමාණයක් මේ ලැබිලා තියෙන ලාභය මේ ලොජිස්ටික් කියන සෙක්ටර් එකෙන්. ඉතින් ඒක ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම මෙතන තව වැදගත් දේවල් කීපයක් සඳහන් වෙනවා එක්ස්පෝ ලංකා සමාගමේ. ඉතින් ඔයාලා මේ දේවල් බලන්න කියලා මම කියනවා. දැන් මම පොඩ්ඩක් කියන්නම් මේ සමාගමේ කොටස් ප්‍රමාණය මිලියන 1954.9ක් තියෙනවා. ඒ වගේම ඒකෙන් මිලියන 1478.2ක්ම තියෙන්නේ. ඒ කියන්නේ විශාල කොටස් ප්‍රමාණයක් තියෙනවා මේ පේරන්ට් කම්පැනි එකට. ඉතින් පබ්ලික් හෝල්ඩින් එක අපිට පේනවා කොටස් මිලියන 318.5යි තියෙන්නේ. සාමාන්‍යයෙන් 116.29% තමයි පබ්ලික් හෝල්ඩින් එක විදිහට මෙතන තියෙන්නේ. හැබැයි අපිට මතක නම් ඔයාලට මතක නම් මේක ගිය කාර්තුවේදී තිබ්බේ කීයද? පොඩ්ඩක් ඒ ගැන බලන්න. මීට වඩා අඩු වගේක් තමයි පබ්ලික් හෝල්ඩින් එක විදිහට තිබ්බේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේකේ ප්‍රධාන කොටස් හිමේ කොටස් විකුණපු බවක් පේනවා. අපි බලමු ඒක ඇත්තද කියන කාරණේ. ඉතින් අපිට දැන් පේනවා ප්‍රධාන කොටස් හිමේ 20 දෙනා කොයි විදිහටද කොටස් මිලදී අරන් තියෙන්නේ කියන එක. දැන් 2020 ජූනි 31 කාල සීමාව වෙද්දී තිබ්බ කොටස් ප්‍රමාණය බලන්න SG Holding Global Private Limited කියන එකේ වෙනසක් වෙලා නැහැ. 75.62 ඒ විදිහටම තියෙනවා. ඊළඟට දෙවෙනි කොටස් හිමේ විදිහට වෙනසක් වෙලා නැහැ. ඊළඟට ඔයාලට පේනවා තුන්වෙනි කොටස් හිමියාගේ කොටස් ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයකින් එයා අඩු කරලා තියෙනවා මේ අදාළ කාල සීමාවේදී. ඊට පස්සේ ඔයාලට පේනවා හතරවෙනියට තියෙන කොටස් ප්‍රමාණය කිසිම වෙනසක් වෙලා නැහැ. පස්වෙනියට තියෙන කොටස් ප්‍රමාණය ඔයාලට පේනවා විශාල අඩුවීමක්. ඒ කියන්නේ යම්කිසි කොටස් ප්‍රමාණයක් විකුණලා තියෙනවා. ඊළඟට අපි බැලුවොත් එහෙම හයවෙනියට තියෙන කොටස් ප්‍රමාණෙත් යම්කිසි අඩුවීමක්. ඒ කියන්නේ කොටස් විකුණලා තියෙනවා යම්කිසි ප්‍රමාණයකින්. ඒ වගේම ඔන්න 7 වෙනියට අලුතින් කොටස් වැඩි ප්‍රමාණයක් මිලදී අරගෙන මේ නම් ලිස්ට් එකට ඇතුල් වෙලා තියෙන අලුත් නමක්. ඉතින් ඔයාලට මේ දේවල් බැලුවොත් ඔයාලට පේනවා මේ දකුණු පැත්තේ හිස්තැන් ගොඩක් තියෙනවා. වම් පැත්තේ ගොඩක් අලුතින් නම් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ වැඩි වැඩියෙන් කොටස් ප්‍රමාණය මිලදී අරගෙන අලුත් පිරිසක් මේ සමාගමේ පළවෙනි 20 දෙනා අතරට ඇතුළත් වෙලා තියෙනවා කියන කාරණේ අපිට පේනවා. ඒකම කලින් කොටස් තිබ්බ අයත් සමහර අය කොටස් වැඩි කරලා තියෙනවා. සමහර අය කොටස් ප්‍රමාණ අඩු කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ chart එක ගැන හොඳින් බලලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ මූලික කරුණු ගැන ඔයාලව දැනුවත් කරේ මේ සමාගමේ අප මූල්‍ය වාර්තාව ගැන. අපි තවදුරටත් බැලුවොත් එහෙම මේකේ මේ ගණිතන වෙලා තියෙන විදිහ මේ කොටස් වල මිල ගණන් මෙතන සඳහන් වෙනවා. ඒ වගේම මෙතන 2020 ජූනි 30 වෙද්දි මම කිව්වා 15 ගණක් කියලා. හරි ඒක 15.7 එකක් තිබ්බා පබ්ලික් ෂෙයා හෝල්ඩින් එක. ඔන්න මේ පාර ඒක වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි කොටස් හිමියෝ කීප දෙනෙක් කොටස් විකුණපු බවක් අපිට පේනවා. ඒ වගේම අපිට තවත් විශේෂ දෙයක් ෂෙයා හෝල්ඩර්ස්ලා ප්‍රමාණෙත් අඩුවක් පේනවා. ඔය වගේ කරුණු තමයි මේ සමාගම ගැන සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් මේක මිලදී ගන්න කියලාවත් විකුණන්න කියලාවත් කිසිම ආයෝජන උපදේශයක් දෙන්න නෙවෙයි මේ වීඩියෝ එක කරේ. මේ මූල්‍ය වාර්තාවේ මම දැකපු දේවල් විශේෂ දේවල් ඔයාලට කියලා දෙන්න. ඉතින් මේ දේවල් ඔයාලා ඉගෙනගෙන මේ වගේ තවත් සමාගම් වල ඔයාලා මූල්‍ය වාර්තාව බලලා ඒ විශේෂ ලක්ෂණ අඳුර ගන්න පෙළඹෙන්න. එහෙම නැතුව කිසිම වෙලාවක කවුරුත් කියන පළියට කොටසක් පස්සේ යන්න එපා. කොටසක් මිලදී ගන්න ගිහිල්ලා ඒ දේවල් අමාරු වැටෙන්න එපා. ඔයාගේ දැනුම වර්ධනය කරගෙන සාර්ථක ආයෝජනයක් කරගන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදිහට දාන්න. මට මොනවා හරි මගහැරන කරුණක් තියෙනවා නම් ඔයාලා දැකපු ඒකත් අනිවාර්යයෙන්ම පහළ කමෙන්ට් එකක් විදිහට දාන්න. අනිත් අයටත් බලන්න පුළුවන් වෙන්න. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඉස්සරහා තියෙන bell icon එක අනිවාර්යයෙන්ම click කරන්න. ඉතින් අපේ කොටස් වෙනද ආයෝජනය පාඩම් මාලාව බැලුවොත් ඔයාලට කොටස් වෙනද ආයෝජනය ගැන මූලික දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් හැම දිනෙකටම
සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.